නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පොඩි කාරණයක් මතක් කරලා මද පාඩම් පටන් ගන්න හිතා ඉන්නේ. දැන් අපි මේකේ පාද තුනක් අභිධර්ම චන්ද්‍රිකාවේ ප්‍රධාන කොටස් තුනක්ම වැදගත්ම කොටස් තුනක් කියාගෙන ආවා. දැන් ඕකේ අපට ඊළඟ සමුච්චේ පාදය කියලා මැද පාදයක් එනවා. ඊට පස්සේ අවසානයේ කර්මස්ථාන පාදය කියලා පාදයක් එනවා. ඒ දෙක ලේසි. ඒ කියන්නේ කර්මස්ථාන පාදය ඉගෙන ගැනීම, තේරුම් ගැනීම පහසුයි. භාවනා කරන එක ගැන මම කියන්නේ. ඒ නිසා ඒක ඒ විදිහට ඉගෙන ගැනීම, තේරුම් ගැනීම ලේසි. සමුච්චේ පාදය කියන එකත් ලේසි. දැන් අපි හැබැයි මේ පාද තුනක් කොටස් තුනක් කියාගෙන ආවා. ඒවා පරම ගම්භීරත් නැහැ. හැබැයි යම් මට්ටමකට ගැඹුරුයි. මම කියන්නේ මේ දවස්වල මම අර පිරිසකගේ අභිධර්මයේ ලියපු පිරිසකගේ උත්තර පත්‍ර වගේක් බලනවා. ඉතින් ඒ බලනකොට පේනවා මේ දන්නවා කියලා හිතලා ඉන්න අයගේ දැනුම කොච්චරද ඒක පිළිවෙලකට පෙළගස්සනකොට નિયમિત වේලාවක් තුලදී කියලා මට හිතුණා. ඒ නිසා මම හිතනවා මේ ඔබ සියලු දෙනාට මම මුලින් කරව පාඩම් වලට ගැලපෙන විදිහට පරීක්ෂණ කීපයක් කරන්න. චිත්තපාදේ, චෛතසික පාදේ, ප්‍රකීර්ණක පාදේ. හැබැයි ඉතින් පොත් බලාගෙන රිපීට් කරලා නම් වැඩක් නැහැ. ඉතින් එහෙම ඔබ ඒ ටික ඒකට පෙළඹෙනවා නම් ඔබ ඒකට කැමති නම් මට පුළුවන් ඔබට කාලයක් දීලා මේ මාසේ අවසානයේදී වාගේ චිත්තපාදයට ප්‍රශ්න පත්‍ර කීපයකුත් සියල්ල ආවරණය වෙන විදිහට, චෛතසික පාදයටත් ඒ විදිහට මට කියන්න බෑ ප්‍රශ්න මෙච්චරයි 10යි 15යි 20යි 5යි හදන්නේ කියලා. මොකද මේක මේ විභාගයක් සමර්ථ වෙන්න උපාධියක් ගන්න කරන වැඩක් නෙවෙයි. මේ අපේ කෝස් එක මේක අපට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා යන කෝස් එකක් නේ අපට තියෙන්නේ. ඒ නිසා මේ ඔබ කම්මැලි නැත්නම් මට පුළුවන් ඒ ධර්ම කොටාසේ සියල්ලක්ම ආවරණය වෙන විදිහට ඔබට විචාර ශක්තියකුත් ගොඩනගෙන විදිහට ප්‍රශ්න පත්‍ර ටිකක් හදලා මේ මාසේ අවසාන වෙනකොට ඔබට යොමු කරන්න. ඉතින් හොඳම ක්‍රමය නම් මේ ඔබ මම ඉන්න තැනදීම નિયમિત වේලාවක් කියලා ලියන එක. ඉතින් එහෙම නැතත් දැන් මේ දවස්වල ඔන්ලයින් වලින් පාසල් ළමයි වැඩ කරනවා වාගේ ඕනනම් මට සකස් කරලා දෙන්න පුළුවන්. මොකද හේතුව මට හිතෙනවා දැන් මේ අර පිරිසගේ උත්තර පත්‍ර බලනකොට අහන දෙයට නෙමෙයි උත්තර දීලා තියෙන සමහරව. හිතේ තියෙන දේ ලියනවා. වචනයක් ගෑවුනා නම් ඇති. ඉතින් තේරුම් ගන්න මට්ටමත් ඔච්චර නම් අවබෝධ කරන මට්ටම කොච්චර ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඒ පිළිබඳව ඒක මම මේ මුලින්ම අදහසක් විදිහට ඉදිරිපත් කළේ අර කියන අත්දැකීම මට මේ දවස්වල ලැබෙනවා. ඒවා කියවන්න ගියාට පස්සේ මටත් ඔළුව එකක්ම හැදෙනවා. මම දැන් හිතලත් තියෙන්නේ ඒක මේ මට බෑ වෙන කෙනෙකුට බාර දෙන්න කියලා කියනවත්. මොකද ඒ තරම්ම අවුල් වියවුල් කරලා ලියලා තියෙන්නේ. ඒවට වෙහෙසෙන වෙහෙසීම මොකද මම උගන්වපු පිරිසක් නෙවෙයි ඒ පිරිස. විවිධ නමුත් අත්අකුරු වලින් පේනවා බාහිර උගත්කම් සෑහෙන දුරකට තියෙන පිරිසක් කියලා. හැබැයි ධර්මමය ධර්මඥානය, ධර්මයේ තේරුම් ගැනීම
කියන අතින් නම් අතිශය බහුතර පිරිසක් ඉන්නේ පල්ලෙහා කියන එක මම ඒකිනුත් ප්‍රත්‍යක්ෂ කර ගත්තා. ඉතින් එහෙමනම් අද අපි මේ චිත්ත වීති කියන කොටසට එන්නේ ඔය මම කියපු කාරණේ පිළිබඳව ඔබේ අදහසක් මම බලාපොරොත්තු වෙනවා නොබෝ කලකින්. චිත්ත වීති කියනකොට දැන් චිත්ත වීති පාදයේදී මේ අපි මේක මතභේදයට තුඩු දුන්න මාතෘකාවක් මේ මෑත භාගයේ. ඒ කියන්නේ චිත්ත වීති කියලා දෙයක් නැහැ කියලා. චිත්ත වීතියක් ඇඳලා නම් ත්‍රිපිටකයේ මොන පොතකවත් නැහැ. මොකද රූපය ඇඳලා නැහැනේ කිසිම ත්‍රිපිටක පොතක. ඉතින් එහෙම ගත්තොත් නම් ඒ ක්‍රමයට ගත්තොත් නම් චිත්ත වීති කියලා දෙයක් නැහැ කියලා ඒ උදවියට ගන්න පුළුවන් වෙයි. ඉතින් චිත්ත වීති කියන එක තමයි අපට දැන් අපි ගත්තොත් බොහෝ තැන්වල තියෙනවා ත්‍රිපිටක ධර්මයේහි මම කිහිප තැනක් කියවොත් අර නියාම ධර්ම පහ ගැන කියනකොට බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම. ඒ කියන්නේ මේ චිත්ත වීති සිත් පැවතීගෙන යන රටාව තමයි චිත්ත වීතිය කියලා කියන්නේ. චිත්ත වීතියක් කියලා කියන්නේ. ඒ නිසා ඒ කියන්නේ දැන් නියාම ධර්ම ටික කියලා කියන්නේ බොහෝ තැන්වල සඳහන් වෙන දෙයක්නේ. ඒ නිසා ඒ නියාම ධර්ම කියලා කියවට පස්සේ සචේතනික අචේතනික හැම දෙයකම පවතින ලෝක ස්වභාවය, යථාර්ථය, ස්වභාව ධර්මය, universal truth, natural phenomena. මේක එකක් තමයි එක කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්වභාව ධර්මයේ විශ්ලේෂණය කිරීමේදී ගත්තු එක කොටසක් තමයි මෙන්න මේ කියන චිත්ත නියාමය. සිතේ පැවතීගෙන රටාව. ඒක තමයි චිත්ත වීතිය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට මේ මාතේ තියෙන්නේ විභංග ප්‍රකරණය. විභංග ප්‍රකරණය ඔබ ඕනනම් පෙරලා ගන්න. මම මේක highlight කරලා තියෙනවා පස්සේ පෙරලා බලන්න. page number 160. ඒකේ ධාතු විභංගයේ තියෙනවා මේ චිත්ත නියාමයේ පිළිබඳව. තත්ත කතමා මනෝ ධාතු. ඒ කියන්නේ විඥාන ධාතු 7 විස්තර කිරීමේදී මේකේ තියෙනවා මේ තත්ත කතමා මනෝ ධාතු. ඔන්න දැන් මේකේ විස්තර වෙන්නේ මනෝ මේ චිත්ත වීතිය සම්බන්ධයෙන් තමයි. චක්කු විඥාන ධාතුයා uppajjitva නිරෝධ සමානන්තරා uppajjati චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං යනාදී වශයෙන් විස්තර කරගෙන එනවා. එතකොට මේ චක්කු විඥාන ධාතුව චිත්ත වීතියක දැන් මේ අපි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන් තියෙනවානේ. දැන් මේ විඥාන වලින් මේ චිත්ත වීතියක්, චිත්ත පරම්පරාවක් විස්තර කිරීමට ගත්ත තැනක් මම මේ ගත්තේ. විඥාන ධාතු 7ක් තියෙනවා. 7න් මේ අපි මනෝ ධාතුව හරහා, ඒ කියන්නේ පංචද්වාර වර්ජනයේයි සම්පටිච්ඡන දෙකයි මේ චිත්ත වීතියක ලැබෙන අවස්ථාව මේ කෙලින්ම සුද්ධ බුද්ධ වචනේ. මේ විභංග ප්‍රකරණේ බලන්න එකේ මනෝ ධාතු විස්තර කරන තැනදී මේ චිත්ත වීතියක් කියන එක හොඳටම පැහැදිලි කරනවා. චක්කු විඥාන ධාතුයා uppajjitva නිරුද්ධ සමානන්තරා uppajjati චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං යනාදී වශයෙන් කියනවා. එතකොට චක්කු විඥාන ධාතුව කියනකොට රූපාරම්මණයක් ගත්තට පස්සේ පහළ වෙන කුසල විපාකහරි අකුසල විපාකහරි චක්කු විඥාන සිත uppajjitva ඉපිද නිරුද්ධ සමානන්තරා නිරුද්ධ වීමත් එක්කලා uppajjati චිත්තං මනෝ මානසං සිතක් මනසක් මේ ආදි වශයෙන් මනසට කියන විවිධ නම් නේ ඔය තියෙන්නේ. ඒ ආකාරීත්වය අනුව ඒ උපදීද අන්නේ හිත කියනවා අන්තිමට විස්තර කරගෙන ගිහිල්ලා මනෝ ධාතු අයං උච්චති මනෝ ධාතු. මේක තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. එතකොට ඒකෙදී අපට චක්කු විඥාන ධාතුව ඉපදිලා ඊට පස්සේ හිතක් උපදිනවා නම් අන්න ඒකට තමයි කියන්නේ අයං උච්චති මනෝ ධාතු. ඒතර මනෝ ධාතුව කියලා කියන්නේ චක්කු විඥාණයට අනතුරු උපදින්නේ අපි දන්නවා සම්පටිච්ඡන.
එතකොට සම්පටිච්ඡන දෙකටයි පංචද්වාර වර්ජණයටයි කියන මනෝ ධාතුව කියලා විශේෂ නමක්. ඒතර මනෝ ධාතුව මේ පංචද්වාර වර්ජණය උපදින්නේ පංච විඥානන්ට ඉස්සරලා සම්පටිච්ඡන කියන සිත් උපදින්නේ පංච විඥානන්ට අනතුරු. ඔන්න ඔය කියන ඒක එක පිළිවෙලක්. ඊළඟට ඒකත් එක්කලම මනෝ විඥාන ධාතුව කියන දැන් මනෝ විඥාන ධාතුව කිය දැන් චක්කු විඥානයට සිත් දෙකයි සෝත විඥානයට සිත් දෙකයි ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන මේවා වලට සිත් එක ගන්න යන. ඒතර සිත් 10ක් අයින් වෙනවා දෙපස් විඥාන. ඊට පස්සේ මනෝ ධාතුවට යනවනේ සිත් 3ක් පංචද්වාර වර්ජනී සම්පටිච්ඡන දෙකයි කියලා. එතකොට ඒ සිත් කොයික වුණත් හඳුන්වන්නේ මනෝ ධාතුව කියලා. දැන් මෙතන නම් මනෝ ධාතුව කියලා එතකොට හැටින්නේ සම්පටිච්ඡන සිත්. ඔන්න බලන්න දැන් මනෝ විඥාන ධාතුව කියලා කියනවා සෙසුසිත 76ම මනෝ විඥාන ධාතුව. ඔන්න මනෝ විඥාන ධාතුව විස්තර කරනකොට මෙතන එනවා තත්තකතමා මනෝ විඥාන ධාතු විභංගේ එන මනෝ විඥාන ධාතුව කියන එක මේ බලන්න පිටු අංක 162 චක්කු විඥාන ධාතුව උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තර. චක්කු විඥාන සිත ඉපදිලා නිරුද්ධ වීමත් එක්කම උපජ්ජති මනෝ ධාතු. මනෝ ධාතුව ඒ කියන්නේ සම්පටිච්ඡන සිත උපදී මනෝ ධාතුයක උපජ්ජිත්වා මනෝ ධාතුව කියන සම්පටිච්ඡන සිතත් ඉපදිලා නිරුද්ධ සමනන්තර නිරුද්ධ වීමත් එක්කලම උපජ්ජති චිත්තං සිතක් උපදිනවා. අන්න ඒකට කියනවා අයං උච්චති මනෝ විඥාන ධාතු. ඒ කියන්නේ සම්තිරණ සිත ගැන කියන්නේ. ඉතින් සම්තිරණ සිතෙන් පස්සේ අපට එනවා වොත්තපනේ ජවන හතක්. ඉතින් මේ ඔක්කොම මනෝ විඥාන ධාතුවට අයත් වෙච්ච සිත්නේ. අකුසල් වේවා කුසල් වේවා ඊතුරු සිත් 76ම මනෝ විඥාන ධාතුවට තමයි ඇතුළත් වෙන්නේ. ඒ නිසා මේ චිත්ත වීති කියන එක චිත්ත වීති කියලා දෙයක් නැහැ කියලා මේ විකාරකාරය කියන එකට තමයි මම ඔය පිළින් අරගෙන විස්තර කරලා දුන්නේ. ඊළඟට අපට මේ සෝවිසි ප්‍රත්‍ය ගත්තට පස්සේ අනන්තර ප්‍රත්‍යයෙන් සමානතර ප්‍රත්‍යයෙන් කියන මේ ප්‍රත්‍ය දෙකෙම විස්තර කරලා දෙන්නේ මේ චිත්ත වීතියක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි ගත්තට පස්සේ අපි ඒකෙත් මේ ක්‍රමෙම යන්නේ අනන්තර පච්චෝති චක්කු විඥාන ධාතුච තං සම්පයුත්ත කාය ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චේන පත්. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු කියන සිද්දකින් කෝක හරි උපන්නට පස්සේ චෛතසික සහිතයට උපන්නට පස්සේ ඊළඟට කියනවා ඒ චක්කු විඥාන ධාතුව කියන ඒ සිත මනෝ ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං. ඒ මනෝ ධාතුව කියලා අදහස් කරන්නේ අර මේකේ ගත්තා වගේ විභංග ප්‍රකරණේ ගත්තා වගේම සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත. ඒතර ඒක තමයි කිව්වේ චක්කු විඥාන ධාතුවට අනතුරුව අනන්තර චක්කු විඥාන ධාතුව අනන්තර ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේකේ සම්පටිච්ඡනේ කියන මනෝ ධාතුව. ඊළඟට මනෝ ධාතු චිතං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චේන පත්. ඒතර මනෝ ධාතුව කියන මෙන්න මේ කියන සම්පටිච්ඡන සිතත් ඊළඟට මනෝ විඥාන ධාතුව කියන සම්තීරණ සිතට අනන්තර ප්‍රත්‍ය වෙනවා. ඉතින් ওই විදිහට ඔකේ ශීර්ෂය එනවානේ 17ක් අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය කියන මේ දෙකට වෙනවා ශීර්ෂ 17ක් එනවා. ඒතකොට 17 විස්තර වෙන්නේ ওই විදිහට භවංග සිතක්. ඒ කියන්නේ අපි ගත්තොත් පංචද්වාර වර්ජන සිත ගන්න පුළුවන්. පංචද්වාර වර්ජන හිතට එහා පැත්තේ තිබිච්ච භවංග චලන භවංග උපච්ඡේදාදී ඒ සිත් ටික ගන්න පුළුවන් චිත්තක්ෂණ වශයෙන්. ඊට පස්සේ පංචද්වාර වර්ජන සිත ඊළඟට චක්කු විඥානාදී දෙපස් විඥාන කොයි සිතට හරි අනන්තර ප්‍රත්‍ය වෙනවා කියන එක කල්ැතු ඉපදලා ඊළඟ ඉපදීමට අතරක් නැර උපකාර වෙනවා කියන එක. ඊට පස්සේ මනෝ ධාතුව කියන මේ සම්පටිච්ඡනේ මනෝ විඥාන ධාතුවට ඊළඟට සම්තිරණේ ඊළඟ වොත්තපණේට ඒත් මනෝ විඥාන ධාතුවමයි. ඊට පස්සේ ප්‍රථම ජවණයට ඔය විදිහට ඒ ක්‍රමයේ තමයි අර අනන්තර ප්‍රත්‍යයෙන් සහ සමානතර ප්‍රත්‍යයෙන් විස්තර වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිතක් වැඩ කරන ආකාරය. විශේෂයෙන්ම මේ චිත්ත වීතියක් පිළිබඳව තමයි පූර්ණ හඳුන්වා දීමක් එන්නේ. දැන් අපට විභංග ප්‍රකරණය ගත්තට පස්සේ බොහොම පොඩි කොටසක් නේ. ඒක දැන් අවස්ථා දෙකකදීනේ අපිට විස්තර කරේ. නමුත් අපට අපි දන්නවනේ කොහොමද ප ဋ ාණය කියලා කියන්නේ ඉතිරියක් නැතුව සියල්ලෙන් දේශනා කරපු ධර්ම කොටාසය කියලා. ඒතර ප ဋ ාණ ප්‍රකරණේ ගියාට පස්සේ අර 17 ආකාරයක විස්තර කරන්නේ වෙන කිසිවක් නොව මේ චිත්ත වීති කියන තේමාව. ඒ නිසා ඔය එක එක්කෙනා හීනෙන් නැගිටලා වාගේ
මේ මොකක් හරි බලලා කොටසක් බලලා ගිහිල්ලා මේක තමයි කියලා. ඉතින් ඒවා හොඳයි අර පොතක් පතක් ධර්මඥානයක් ගැඹුරට ගිහිල්ලා නැති ඒ පොතක් පතක් ත්‍රිපිටක පොතක් පරිශීලනය කිරීමට හැකියාවක් නැති අඩු වශයෙන් ත්‍රිපිටක පොතක් හොයාගන්නවත් පුස්තකාලයකට ගිහිල්ලා හැකියාවක් නැති කියවන්න හැකියාවක් නැති කියවලා මුලැමැද අග කාරණා එකිනෙකට සම්බන්ධ කරලා තේරුම් ගැනීමට හැකියාවක් නැති ගිහි පැවිදි උදවියට ඒ ප්‍රාතිහාර්ය හොඳයි. මේ අපට නම් ඒක හරියන්නේ නැහැ. මොකද ඒ ගොඩක් වෙලාවට විශ්ලේෂණය කරන මේවා නොබලයි. හැබැයි අපි බලනවා. අපි බලන්න ලෑස්ති වෙලා මේ පොතපත ඒගොල්ලෝ පැවිදි වෙලාත් නේ අපි මේවා පරිශීලනය කරනකොට ගුරු ඇස්සේ ඉගෙන ගන්නකොට ගුරුවරු වශයෙන් අපි උගන්වනකොට අපි එහෙමයි. නමුත් අපි මෙබඳු අවස්ථාවක් හැරෙන්නට ඒ වගේ කාරණා මතු කරලා දක්වන්නේ නැහැ. නමුත් අපි ධර්මය වෙනුවෙන් අපි නැගිටින නිසා අපි මේ බඳු අවස්ථාවල ධර්මයේ නාමයෙන් නැගිටලා ඒ දුර්මත දුරලීමට පෙරවාදී මතයේ මතු කිරීමට අද ඉඳලා නෙවෙයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා දැන් අපි ඒ දුර්මතයේ දුරලීමට මොකද අපි අර විභාගයකටත් ඕක දාලා තිබුණා මේ චිත්ත වීති අනු මිත්‍යාවකි මෙය සකාරණව ධාතු විභංගයේ අනුසාරයෙන් පැහැදිලි කරන්න කියලා. ඒ මතය අනාථ කරන්න කියලා චිත්ත වීතියක් නැත කියන එක. ඒ මතය චිත්ත වීති කියලා දෙයක් නැත කියන මතවාදය ඒ දුර්මතය මේ සකාරණව සනිදර්ශනව ධාතු විභංගයේ ඇසුරින් අපි ප ဋ ාණේ ගත්තෙත් නැහැ. ධාතු විභංගයේ ඇසුරින් විග්‍රහ කරන්න කියලා කීවා. නමුත් ඒකට එක්කෙනෙක්වත් උත්තර ලියලා තිබුණේ නැහැ. වෙන වෙන වටින් ගොඩින් උත්තර ලියලා තිබුණා මිසක. ඒ නිසා විවංග ප්‍රකරණයේ ධාතු විභංගයත් ප ဋ ාණ ප්‍රකරණයේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය විග්‍රහ දෙකත් සාමාන්‍ය බොහෝ තැන්වල තව තියෙනවා. ඒ අතරට චිත්ත නියාමයේ කරන සූත්‍ර පිටකයක් විනය පිටකේ ගත්තට පස්සේ අපි දන්නවා කාරණා ඒකදේශයකින් විස්තර කරන්න. සප්‍රදේශයි. ඒවට තව කාරණා එකතු කරන්න. ඉතින් අභිධර්මයේත් ගත්තට පස්සේ ප ဋ ාණ ප්‍රකරණ මෙහා පැත්තේදී යම් විග්‍රහයක් කරන සූත්‍ර වලට වඩා වැඩි. නමුත් ඒකත් සියල්ලෙන් සියල්ලම විස්තර වෙන්නේ ප ဋ ාණයට ආවට පස්සේ. ඒ නිසා අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක තමයි හොඳටම මේ චිත්ත වීතියක් පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් කිරීමට ගණ්ඩ තියෙන හොඳම ධර්ම කොට්ටාසය. එහෙමනම් ඔය කාරණය කාලීන මාතෘකාවක් විදිහට ධර්මයට එරෙහි වෙන කාරණයක් නිසා අපි මතු කළා. අපි අද ඔබට චිත්ත වීතියක් ඇදලා කියන්නම් කියලා කිව්වට මට අවශ්‍ය වුණා ඔය කාරණා ටික. එකක් තමයි ඔබට අර භාග පරීක්ෂණයක් තිබිය යුතුයි කියන කාරණය. අනික චිත්ත වීති කියලා දෙයක් නැහැ කියන කාරණය ඒ දුර්මතයේ දුරලීමට යම් සකාරණව කාරණයක් ඉදිරිපත් කරන්නට ඊට පස්සේ එහෙමනම් අද අපි පාඩමට එමු. ඊළඟ දවසේ අපට චිත්ත වීතියක් ඇඳලා වයිට් බෝඩ් එකේ ඔබට කරුණු පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි එදා ප්‍රවේශයක් ගත්ත කෙටියෙන් මෙතනදී. මේ පළමු පාඩම් පිළිබඳව මේකේ වීතීන් පාදයන් පිළිබඳව පුංචි ආවර්ජනයක් කරලා ඉස්සරහට එනවා. මම හිතන්නේ ඒක මම ඔබට කියවන්න අවශ්‍ය කරන්නේ නැහැ. චිත්ත පාදයේ සිත් 89 121 දක්වන ලද්දේ චෛතසික පාදයේ චෛතසික 52ද එක් එක් චෛතසිකයේ මෙතෙක් සිත් යෙදෙන්නේ යන සංප්‍රයෝග ණය හා එක් එක් සිතෙහි මෙතෙක් චෛතසිකයේ ඇත්තේ යන සංග්‍රහ ණයද දක්වන ලද්දේ ප්‍රකීර්ණක පාදයේදී ඒ චිත්ත චෛතසිකයන් පිළිබඳව වේදනා හේතු කෘත්‍ය ద్వාර ආලම්බන වස්තු වශයෙන් සවැදෑරු මිශ්‍රක ණය දක්වන ලද්දේ මෙහිවනාහි චිත්ත පාදයේ දැක්වෙන චිත්තයන් පිළිබඳව ප්‍රවෘත්ති සංග්‍රහය දක්වනු ලැබේ. ඉතින් එතකොට කියනවා ප්‍රවෘත්ති සංග්‍රහ නම් කාම රූප අරූප ලෝකයන් කාමාවචර ලෝක 11යි රූපාවචර රූප 16යි ලෝක 16යි අරූපාවචර ලෝක 4යි. ඒ ලෝකවල අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක පුද්ගලයන් පිළිබඳව මේ සිත් වලට අනතුරු උපදින්නේ කියන එක දක්වන්නයි මේ එන්නේ. ප්‍රවෘත්ති සංග්‍රහය කියලා කියන්නේ එයයි. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම, සංග්‍රහය කියන්නේ පිඬු කරන. ඒතකොට මෙතනදී රූප අරූප ලෝකයන්නි කියලා ගත්තට කාම රූප අරූප ලෝකයන්නි කියලා දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අහේතුක ද්විහේතුක අය නැහැ. පොදුවේනේ දැක්වේ. කාම රූප අරූප කියන ලෝක සියල්ලෙම ලෝක තුනේම ලෝක සංචිත තුනේම අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක. ඒකට ඒ නිසා අහේතුක ද්විහේතුක දෙගොඩ
පිරිස් දෙක යන්නේ කාම ලෝකයට පමණයි. හේතුක පුද්ගලයන් පමණයි රූප අරූප බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. ඉතින් ඒ අයට ඒ තැන්වල සිත් උපදින ආකාරය විස්තර කරනවා. මේ සිතට අනතුරුව මේ සිත උපදින්නේ චිත්තයන්ගේ පූර්වාපර නියමයි. පූර්ව මුල අපර ඊළඟට නියමය ක්‍රමය තිතිය සංග්‍රහ කොට දැක්වීමයි. හෙවත් සත්වයා පිළිබඳව සිත් පැවතීගෙන යෑමේ පිළිවෙල දැක්වීමයි. ඉතා ලේසියම ගත්තොත් එහෙම අවීචීන සත්වයාගේ ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේ දක්වාම සිත් වැඩ කරන සමස්ත ආකෘති සිතේ අන්තර්ගතය වෙනස් වෙන්නට පුළුවන්. කුසල් කරන කෙනෙකුගේ චිත්ත නියාමයේ සමාන වුණාට ඇතුලේ අන්තර්ගතය වෙනස් වෙනවා. අකුසල් කරන කෙනෙකුගේ ඊට සාපේක්ෂව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කුසල් අකුසල් පැත්ත වෙනකොට වෙනස් වෙන හැබැයි වැඩ කරන රටාවේ ආකෘතියේ ඒකේ ස්ට්‍රක්චර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ප්‍රවෘත්ති සංග්‍රහය වනාහි වීති චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය වීති මුක්ත චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය කියලා දෙආකාරයකින් බෙදලා. ඒවා පොතේ හයිලයිට් කරලා මතක තියාගන්න. මොකද නැත්තම් මේවා බෙදන්නේ කට්ටිය වීති චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය එහෙම කඩලා කියන්න යන්න එපා. එතකොට හිතට අදහස එන එක සම්පූර්ණයෙන් අවුල් වෙනවා. ඒ නිසා වීති චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය වීති මුක්ත චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය ආන්නෙම ගන්න. ඒ දැරුමේ වීතිසිත පැවතීගෙන යන පිළිවෙල සංග්‍රහ කොට දැක්වීම වීති චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය. වීතිසිත පැවතීගෙන යන ආකාරය කියන්නේ ප්‍රබලව දැන් අපට ඔය කියවෙන චක්කුසෝත ගාන ජීව කාය මන කියන මේ වගේ කුසල් අකුසල් වැඩ කරන්න රහතුන් වහන්සේට නම් ක්‍රියාසිත වැඩ කරන කොහොම හරි කායවා ක්‍රියාකාරකමුත් කිරීමට ප්‍රබල වූ කායවා ක්‍රියාකාරකමකින් තොරව මනෝ කර්ම වෙන්නත් පුළුවන් ප්‍රබල ක්‍රියාකාරී සිත් කියන එකයි එතනින් අදහස් කරන්නේ. වීතිසිත නම් රූපාදී එක අරමුණක් නිසා පවතින චිත්ත පරම්පරාව. වීති මුක්ත චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය වීති වශයෙන් නොපැවතීගෙන එන සිත් පිළිබඳව ක්‍රමයේ දැක්වීමයි. ඒක අපට විස්තර කරනවා. වීති වශයෙන් නොපවතින සිත් කියලා කියන්නේ කර්ම නිමිති ගති නිමිති. මේවා අපි එදත් කතා කරපු නිසා ඉක්මනට යනවා ඉස්සරහට. මුල් කරගෙන පවතින සිත් 19යි. එතකොට අපි ඒවා විස්තර කළා. ප්‍රතිසන්දි භවංග ආදී කිරණේ ටික. එතකොට ඒක විස්තරයකුත් කියනවා. එක ගෙදරක් තිබුණ පමණින් ඒ යන අතුපාරට වීතිය මාවත කියලා කියන්නේ නෑනේ. අන්න ඒ වගේ එතරම් සිත් තියෙනවා. වීති මුක්ත සිත් කියවත් එතරම් සිත් තියෙනවා. හැබැයි ඒක වීතියක් කියලා හඳුන්වන්නේ නැහැ එතකොට. එතකොට මේ විවිධ සිත් වැඩ කරනකොට දැන් අතන ඒකාකාරී සිත්නේ. අපි ගත්තොත් අපි ප්‍රතිසන්දි ගත්තේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සිතකින් නම් අපට පටිසන්ධියේ ඉඳලා අර භවංග ඉරණේ සෑම අවස්ථාවකදී වැඩ කරන්නේ සිත පමණයි. ඒ හිත තමයි නැවත භවංගයේ ඉතින් කෝටි ප්‍රකෝටි ගාණක් වැඩ කරනවානේ. ඉතින් ඒ සිත පමණයි විවිධත්වයක් නැහැ. දැන් චිත්ත වීතියට එනකොට එහෙම නැහැ. ඉස්සලා සම්පටිච්ඡනේ ඊළඟට ඉස්සලා පංචද්වාර වර්ජනේ ඊට පස්සේ චක්කු විඥානේ නැත්තම් ඒ දෙපස් විඥාන වලින් එකක් ඊට පස්සේ සම්පටිච්ඡනේ ඊට පස්සේ සම්තීරණ ඊළඟට වොත්තපන ඊළඟට ජවන ඔය ගොඩක් තියෙනවා තදාරම්මන ආදී වශයෙන්. ඒ නිසා ඒකට තමයි චිත්ත වීති. මොකද එතන ගොඩක් වැඩ කරනවා විවිධ මාදිලී චිත්තක්ෂර. දැන් අර පටිසන්ධි භවංග චුති ගත්තට පස්සේ ඒ වගේ වැඩ කරන එකම ඒකාකාරී සිත් වේදයක්. ඒකයි මේකේ අර චිත්ත වීති සහ වීති මුක්ත කියලා වචන දෙකක් ගත්තා. බලන්න වීති චිත්ත ප්‍රවෘත්ති දැන ගැනීම සඳහා පළමු කොට ඒ කියන්නේ වීති සිතිගර ප්‍රබල සිත් කියන එකයි පටිසන්ධි ආදී කරන සිත් නෙමෙයි. ඒතර කියනවා මෙන්න මේ ටික එදත් අපි මේක සුළු මතක් කිරීමක් කරා. වස්තු 6 ద్వාර 6 ආලම්බන 6 විඥාන 6 වීතිසිත වීති 6 විෂය ප්‍රවෘත්ති 6 කියලා කියනවා. මම හිතන්නේ මේක නම් ඔබට දැන් ගොඩක් කියපු නිසා ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. මම වචන මාත්‍රයෙන් කියාගෙන යන්නම්. වස්තු 6 නම් චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු, හෘදේ වස්තු. එතකොට ඔයගේ වස්තු කීවත් වත්තු කීවත් ඔය වචන කෙල්ලෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. සිත් පැවතීමට භූමි, ස්ථාන, අවකාශය, පරාසය ආන්නේ විදිහට ගත්තට පස්සේ හරි සිත් ඇතිවීමට
සිත් පැවතීමට හේතු වෙන විෂය කොටස් විෂය පරාසය එක ගත්ත එතකොට ඒක අපි විස්තර කරා කියනවා 9 වෙනි පාඩමේ අමතක මතක ආයෙ නැවතත් බලා ගන්න. ආලම්බන සය නම් රූපාලම්බන ආදී මවුන්ගේ ආකාරා ඒ අරමුණු කියන පවත්නා සිත් පිළිබඳව අපට ලොකු විස්තරයක් කළා ආලම්බන සංග්‍රහයේදී. ඕනනම් එනත බලා ගන්න කියලා මේකේ මතක් කරනවා. අපට වෙහසක් නොවෙන්නට කොතනද තියෙන්නේ කියන එකත් ආය පාරක් මෙතන කියනවා. එතකොට පාඩම් පෙරලා ගත්ත ගමන් බලා ගන්න එකයි ඇත්ත. විඥාන සය කියලා කියනකොට අර විදිහටම චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා බෙදිලා යනවා. ඒතර මනෝ විඥානයට ඇතුළත් වෙලා සිත් 79. නමුත් ඔය සමහර තැන්වල බොහෝ තැන්වල විඥාන 7ක් විදිහට දැක්වෙනවා. විධර්ම ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ චක්කු විඥාන ආදී දෙපස් විඥානය දක්වලා මනෝ ධාතුව දාලා එක මනෝ ධාතුව කියලා ඊළඟට මනෝ විඥානය කියනකොට සිත් 76ක් වෙන විදිහටත් දක්වලා තියෙනවා. ඒකට අපි කියවද සිත් කොච්චරද කියලා හැවොත් සංචිත වශයෙන් 7යි. චක්කු විඥාන සිත් 2, සෝත විඥාන සිත් 2, ගාහන විඥාන සිත් 2, જીවහා විඥාන සිත් 2, කාය විඥාන සිත් 2, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. දැන් මේකේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි එකට තියෙනවා. එතකොට මනෝ විඥාන ධාතුව කියන්නේ මේ ෂට්ක වශයෙන් එනකොට ඒකට සිත් 79ක් ඇතුළත් වෙනවා. ඒක මතක තියාගන්න. ඔය තියෙන්නේ ඒකේ විස්තරය තියෙනවා චක්කු විඥාන සිත් 2, චක්කු විඥාන ධාතුවයි ආදී වශයෙන් ගිහිල්ලා 89 79ක් වූ සිත් මනෝ විඥාන ධාතුවයි කියලා කියනවා. ඊළඟ වීති 6 පිළිබඳවත් කියනවා. ద్వාර වශයෙන් නම්ලත් ద్వාර වශයෙන් නම්ලත් කියලා කියන්නේ චක්කුද්්වාර ආදී වශයෙන්. චක්කුද්්වාර වීතිය, සෝතද්්වාර වීතිය, ගාහනද්්වාර වීතිය, જીවහාද්්වාර වීතිය, කායද්්වාර වීතිය, මනෝද්්වාර වීතිය කියලා ඔන්න බෙදලා. ඉතින් චක්කුද්්වාර කියලා පුරුදු වෙන්නත් එපා කියන්නේ. චක්කුද්්වාර, සෝතද්වාර කියලා පුරුදු වෙන්නත් එපා. මේ භාෂාවේ මටසිලිටි බවක්නේ. හරියට උච්චාරණය කරනත් පුරුදු වෙන්න. එතකොට අර කටත් ඒක බොහොම හොඳයි. චක්කුද්වාර කියනට වඩා චක්කුද්වාර, සෝතද්වාර, ගාහනද්වාර, જીවහාද්වාර, කායද්වාර, මනෝද්වාර හරි ලේසි. ඉතින් අපි උච්චාරණය කරනකොට මේ ඉංග්‍රීසි එහෙමනම් අපි සපෝට් කියලා කිව්වොත් ඕක වැරදි සපෝට් කියනවා. පොලිස් කියලා ඕක වැරදි පොලිස් කියනවා. හැබැයි සිංහල භාෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා සිංහල භාෂාවත් බොහොම හොඳ භාෂාවක්. මටසිලිටි කාරණ රසායන භාෂාවක්. හැමතින් පෝෂණය වෙච්ච භාෂාවක්. කොච්චර ඔබ වාසනාවන්තද කියලා බලන්න. මේ දවස්වල ගොඩාක් බලනවා මේ අපට තියෙන පාලියේ තියෙන ගැඹුරු වචන වලට චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාව වාගේ පටිච්චසමුප්පාදයේ සුවිසිප්‍රත්‍ය වාගේ ඉංග්‍රීසි වචන ගත්තට පස්සේ හරි අමාරු හොයාගන්න. දැන් බලන්නකො ඔබට දැන් මේ සිංහලෙන් කියලා තේරෙන්නේ නැහැ කියලා කියන්නේ කොච්චර අවාසනාවක්ද කියලා ඇතම් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් මෙච්චර තේරුම් කරලා දීලා සිංහල වචන රාශියකින් තේරුම් කරලා ඇයි එහෙම තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් බලන්නකො එයාට දැන් අපි ඉංග්‍රීසි දන්න කෙනෙකුට උගන්වන්න ගියොත් එimhe බලන්න කොච්චර ඒ අය අවාසනාවන්තද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කොච්චර ධර්මයේ දැනගන්න ගැඹුරින් දැනගන්න අවශ්‍යකම තිබුණත් ඒ විදිහට අපට දෙන්න භාෂාඥානයේ තියෙන ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් හිටියත් මේ හරියටම ධර්මයට දෙන අර්ථය කෝකද කියලා වචනය කෝකද කියලා හොයාගන්න කොච්චර වෙහෙසක් දරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි කොච්චර වාසනාවන්තද. ඊගේ වාසනාවේ බැලලෙන්න දෙන්න එපා. අපට භාෂාවත් ලැබිලා තියෙනවා මේක ඉගෙන ගන්න. ධර්මයක් ලැබිලා තියෙනවා. උගන්වන උදවියත් ලැබිලා තියෙනවා. Tamanටත් හැකියාව තියෙනවා. උද්‍යෝගීය තමයි මදිකම තියෙන්නේ. කැපවීම තමයි මදිකම තියෙන්නේ. ඉතින් මේ මදිකම හරි අවාසනාවන්තකම. එහෙම වෙන්න දෙන්න එපා. විෂය ප්‍රවෘත්ති 6 පංචද්වාරයේ පිළිබඳව පවත්නා. ඔන්න එතකොට කියනවා මේකේ අපට බලන්න චක්කුද්්වාර වීති නම් රූපේ අරමුණු කොටගෙන චක්කුද්්වාරයේ පවත්නා චිත්ත පරම්පරාව. අන්න බලන්න පරම්පරාවක් නේ අතර වීතිය කියලා කියන්නේ නේද? වීතියක් කියලා කියන්නේ පාරක්නේ දිගට තියෙන දෙයක්. දැන් පරම්පරාව කියන්නේ ඒ දිගටම තියෙන දෙයක්. ඒ නිසා තමයි මේකට මේ චිත්ත වීතිය කියලා නම දැම්මක් කියලා. ওই වීතිය කියන පදේ ඇත්තේ නැහැ කියලා වචනයක් අල්ලන ඔය ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා වචනේ නෙමෙයි අපට වැදගත් වෙන්නේ. වචනේ මොකක් කිව්වත් කමන්නේ.
වචනේ අන්තර්ගතය අපේ ජීවිත ආධ්‍යාත්මික තත්ත්වය වෙනස් කරගන්න හේතු වෙනවා නම් අපට ඒකයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා මෙතනදී බලන්න චක්කුද්්වාර වීති නම් රූප අරමුණු කොටගෙන චක්කුද්්වාරයේ පවත්නා චිත්ත පරම්පරාව. චක්කුද්්වාරයේ මුල් කරගෙන අපි කිව්වා සිත් 46ක් වැඩ කරනවා. අන්නේ පරම්පරාව තමයි මෙතන කියන්නේ. සෙසු වීතිත් මේ විදිහට දැනගන්න කියලා. ඒ කියන්නේ සෝතද්්වාරයේ මුල් කරගෙන වැඩ කරන චිත්ත පරම්පරාව. සෝත විඥාන ආදී නැත්නම් පංචද්වාර වර්ජන ඉඳලම. ඊළඟට ගාහනද්්වාරයේ, ජීවහද්්වාරයේ, කායද්්වාරයේ ඔක්කොම 46 ගානේ වැටෙනවා. මනෝද්්වාරයේ මුල් කරගෙන 67ක් වැඩ කරනවා. එතකොට ඒ 46 67 කියන ආකාරයේ චිත්ත පරම්පරාවලට තමයි චිත්ත වීති කියලා හඳුන්වන්නේ. චක්කුද්්වාර චිත්ත වීති, සෝතද්්වාර චිත්ත වීති, ගාහනද්්වාර චිත්ත වීති, ජීවහද්්වාර, කායද්්වාර චිත්ත වීති, මනෝද්්වාර චිත්ත වීති කියන්නේ ඒකයි. ඉතින් ඒ ටික තමයි චක්කු විඥාන සම්බන්ධයෙන් පවත්නා චිත්ත පරම්පරාව චක්කු විඥාන වීති කියලා කියනවා. මෙල කාය විඥාන ඒ විස්තරය මෙතන කරලා තියෙනවා. මනෝ විඥාන කියලා ගත්තාට පස්සේ අර හිත ඇත්ත නවයම ඒකට ඇතුළත් වෙනවා. මනෝ විඥාන වීතිය කියලා ගන්නකොට සිත් 67. අනික තව එකක්. චක්කුද්්වාරයෙන් චක්කුද්්වාරයට සම්බන්ධ වෙන අරමුණුත් මනෝද්්වාරයට ගන්නත් පුළුවන් නේ. අපට අරමුණු කිසිම අරමුණක් සියලු අරමුණු ගන්න පුළුවන් හිත කියනකොට අර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත 4ත් මනෝද්්වාර වර්ජනයත් කියන සිත් 5 ගන්නවනේ. සියලු ධර්ම අරමුණු කරනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥාප්ති සියල්ල අරමුණු කරනවා. ඒ නිසා මනෝවිඥානය කියන එක හරි ප්‍රබලයි. මනෝවිඥානය කියන සිත් 79ට අරමුණු කරන්න බැරි දෙයක් නෑ. මනෝවිඥානය කියන සිත් 79 ඔක්කොටම නෙවෙයි මෙතෙන් අදහස් කරන්නේ. ඒ සංචිතය තුල තියෙන සිත් සමස්තය ගත්තට පස්සේ ඒකෙන් අරමුණු කරන්න බැරි දෙයක් නෑ. ඊළඟට බලන්න විෂය ප්‍රවෘත්ති 6. විෂය කියලා කියන්නේ මේක විස්තර කරනවා. විෂය ප්‍රවෘත්ති 6 නම් පංචද්වාරයේ පිළිබඳව පවත්නා වූ අතිමහාන්ත, මහාන්ත, පරිත්ත, අතිපරිත්ත. එතකොට දැන් විෂය ප්‍රවෘත්ති කියලා කියන්නේ විෂයෙහි පවතිනා වූ. අතිමහාන්ත කියලා කියන්නේ ඒ රූපාදී අරමුණ ඉපදිලා කල්ගත වෙන්නට ඉස්සරලා අරමුණු කරලා තියෙන විෂය පරාසය වැඩි. ඒ නිසා සිත් වැඩ කිරීමට පැවැත්ම වැඩි. ආන්න ඒක තමයි පළවෙනි. මහාන්ත කියනකොට ඒක ටිකක් අඩුයි. එතකොට ඒ කියන්නේ රූපේ ඉපදිලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි. ශබ්දාදී ඉපදිලා සුළු මොහොතක් චිත්තක්ෂණ කීපයක් ගිහිල්ලා තමයි අසකනාස ආදියට රූපේ වැටලා චක්කු විඥාන ආදී සිත් පහළ වෙලා තියෙන. එතකොට මේකේ අපට මේ ඔබට චිත්ත වීති අඳිනකොට බෝඩ් එකේ අඳිනකොට ඔබට තවදුරටත් පැහැදිලි වෙනවා. මේක මොකද්ද අතිමහාන්ත කියන්නේ මොකද්ද අතිශයම ලොකුයි. මහාන්ත කියන්නේ මධ්‍යමයි. පරිත්ත කියන්නේ පුංචි. අතිපරිත්ත කියලා කියන්නේ ඊටාම පුංචි. ඒත් මෙතන පුංචි කියලා අදහස් කරන්නේ අර රූපාදී අරමුණු ඉපදිලා සැලකිය යුතු වෙලාවක් ගිහිල්ලා නම් අසකනාසාදියට අරමුණ ගැටිලා තියෙන්නේ. ඒතර චක්කු විඥානාදී සිත් පහළ වීමට ප්‍රමාද වෙලානේ. ආන්න එක තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට ඒ අරමුණ ගන්නට තියෙන කාලය අඩුයි. එතකොට මොකද රූපේ ඉපදිලා කල්ගත වෙලා. ඒ නිසා තමයි අතිමාන්ත, මහාන්ත, පරිත්ත, අතිපරිත්ත කියලා බෙදිලා. ඒ අරමුණ ඉපදිලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණ ඉපදිලා ගත වෙන කාලය චිත්තක්ෂණ අඩු ප්‍රමාණයක් ගත වෙලා, මධ්‍යම ප්‍රමාණයක් ගත වෙලා, තව ඊටත් වඩා ගත වෙලා, හුඟක්ම ගත වෙලා. එතකොට ඒ රූපය අරමුණු කරන්නට වැඩ කරන්නට තියෙන චිත්තක්ෂණ ප්‍රමාණය අඩුයි. එතකොට ඒ චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි වෙනකොට කියනවා අතිමහාන්ත ඒ විදිහට. අඩු වෙනකොට කියනවා අර විදිහට මහාන්ත, පරිත්ත, අතිපරිත්ත විදිහට අඩු වෙලා යනවා. ඒක චිත්ත වීති අඳිනකොට ඔබට තේරෙනවා. ඊළඟට කියන මනෝද්වාරයේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ
විභූත අවිභූත විභූත කියන්නේ ප්‍රකට අවිභූත කියන්නේ අප්‍රකට ඒ දෙක තියෙන්නේ කියලා කියන හැබැයි සමහර ආචාර්යවරු කියනවා නැහැ මනෝද්වාරයේ සම්බන්ධිනුත් ඔය කියන අතිමහාන්ත මහාන්ත පරිත්ත අතිපරිත්ත කියන ඒවා වැඩ කරනවා කියලා කියනවා. එතකොට දැන් අපට හිතෙයිද මේක මේ බෙදීම කළේ කවුද කියලා? අතිමහාන්ත මහාන්ත පරිත්ත අතිපරිත්ත විභූත අවිභූත විදිහට බෙදුවේ කවුද කියලා? ඔක මෙහෙමයි. දැන් ඔක අපට මේන පොත් උගන්වනකොට දැන් මේ අතිමහාන්ත මහාන්ත ආදී වශයෙන් කෙලින්ම නැති වුණාට මේක ඒ ණය ක්‍රම අනුවගත්තු එකක්. ඒ කියන්නේ අපට දැන් යුක්තියුක්ත වශයෙන්ම බලන්නකො. දැන් අපට රූපාදී අරමුණක් ගැනීමේදී ඒ රූපය ඉපදිලා ටික වෙලාවක් ගිහිල්ලා වැඩි වෙලාවක් ගිහිල්ලා ඊටත් වඩා වැඩි වෙලාවක් ගිහිල්ලා ඊටත් වඩා වැඩි වෙලාවක් ගිහිල්ලා කාරණේ සාධාරණයි. අන්න ඒක නිසා තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒකේ බලන්න විෂය නම් අරමුණයි ප්‍රවෘත්ති නම් පැවැත්මයි. ඒතර විෂය අරමුණ විෂය කියන අරමුණ එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණ. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. එතකොට පැවැත්ම වැඩි වෙලාවක් තියෙනවා නම් අතිමහාන්ත. පැවැත්ම ටිකක් අඩු වෙලා නම් මහාන්ත. ඒ පැවැත්මේ කාලය තවත් අඩු වෙලා නම් පරිත්ත. ඊටත් වඩා අඩු වෙලා නම් අතිපරිත්ත වෙනවා. ඉතින් විභූත අවිභූත කියන එකටත් ওই විග්‍රහයම තමයි දෙන්න තියෙන්නේ. අරමුණ පිළිබඳව පැවැත්ම විෂය ප්‍රවෘත්තිය කියලා කියනවා. අපි දන්නවනේ විෂය රූප කියලා කියනකොටත් අපි ගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශනේ විෂය රූප. අරමුණ වනා ඒ රූපාදී වශයෙන් සවදෑරුම් බව යට කියන ලද. දැන් එතකොට ඔය ෂට්කෂය ඉවරයි. එතකොට කියනවා මේකෙදි ඔවුන් අතුරෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන අරමුණු පස චිත්තක්ෂණ 14. ඒ කියන්නේ 17ක් ආයු ඇත්තේ. මේ පස්ස පමණක් නොව අටවිසි රූපාතුරින් විඤ්ඤාති රූප 2යි ලක්ෂණ රූප 4යි හැර අනිත් රූප ඔක්කොටම තියෙනවා චිත්තක්ෂණ 17ක ආයුෂය. එතකොට ඔය අවිධර්මාර්ථ සංග්‍රහයන පාලි පාඨයක් කියන්නේ තන් සත්තරස චිත්ත ආයු විනා විඤ්ඤාති ලක්ෂණ. ඒ කියන්නේ විඤ්ඤාති රූප 2ටයි ලක්ෂණ රූප 2ටයි සත්තරස චිත්ත ආයු විනා ඒ කියන පහ හැර පහ නෙවෙයි හයක් තියෙනවා. විඤ්ඤාති රූප 2යි උපචේ සම්පති ජරතා අනිච්චතා කියන මේ ටික විනා හැර අනිත් ඒවට සත්තරස චිත්තාය 17ක් ආයුෂය තියෙනවා. චිත්තක්ෂණ 17ක් ආයුෂය තියෙනවා. බලන්න එක චිත්තක්ෂණයක් ඉක්ම චිත්තක්ෂණ 16ක් ආයු ඇතිව ආපాతගත වන හමු වෙනවා කියන එක ඇසට හොඳේ අරමුණ අතිමහාන්තයි කියලා කියනවා. මොන බලන්න රූපේ ඉපදිලා එක් චිත්තක්ෂණයක් ඉක්ම ගිහිලා තියෙනවා. චිත්තක්ෂණ 16ක් ආයුෂ ඇති. තව එතකොට ඒකේ චිත්තක්ෂණ 16ක් ඉතිරිය තියෙනවා. එතකොට ඒක ආපాతගත වෙනවා. ඒ කියන්නේ ඇසට වදිනවා. ඒකට කියනවා අතිමහාන්ත. එතකොට ඔන්න මතක තියාගන්න. රූපේ ඉපදිලා චිත්තක්ෂණ 17න් එකක් ඉක්ම ගියාට පස්සේ ඇසට ස්පර්ශ වෙලා තියෙනවා. ඇසට ගැටිලා තියෙනවා. ඇසට ආපాతගත වෙලා තියෙනවා. හමු වෙනවා කියලානේ බලන්නකො. දැන් මෙතන හමු වෙනවා කියලා බලන්න අරමුණු කරනවා කියලා නෙමෙයි තියෙන්නේ. ඇසට අරමුණු කරන්න බෑනේ. ඒ නිසා මෙතන බලන්න ඇසට හමු වන, ඇසට ස්පර්ශ වෙන, ඇසට ගැටෙන කියන විදිහට තමයි අර්ථ ගන්නට ඕනේ. චිත්තක්ෂණ 2ක් 3ක් ඉක්ම ගිහිලා චිත්තක්ෂණ 15ක් නැත්තම් 14ක්. ඒ කියන්නේ 2ක් ඉක්ම ගියා නම් 15ක් 3ක් ඉක්ම ගියා නම් 14ක්. ඒ රූපේ වෙන්න පුළුවන්, ශබ්දේ වෙන්න පුළුවන්, ගන්ධේ, රසයේ, ස්පර්ශය. එහෙම ඇසට ඇස කන නාසාදියට වැටුණා නම් ආපాతගත වුණා නම් ස්පර්ශ වුණා නම් හැප්පුණා නම් අන්න ඒකට කියනවා මහාන්ත. එතකොට අතිමහාන්ත ඔබ හිතන්නේ කීයක් තියෙයි කියලාද?
චක්කුද්්වාරයට, සෝතද්්වාරයට, ගානද්්වාරයට, ජීවහාද්්වාරයට, කායද්්වාරයට පහක් තියෙන්න වෙනවානේ. ඊළඟට මහාන්තය කියනම් කීයක් වේ? දැන් දෙක දෙක තියෙනවනේ චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් හෝ ඉක්ම ගිය දෙකම මහාන්ත වෙනවා කියලා කියවනේ. එතන චක්කුද්්වාරයට 2යි, සෝතද්්වාරයට 2යි, ගානද්්වාරයට 2යි, ජීවහාද්්වාරයට 2යි, කායද්්වාරයට 2යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කෝකටත් මේ විශ්ලේෂණය පොදු නිසා. ඉතින් දැම්ම කලබල වෙන්නට එපා. අපිට මේකේ මේ චිත්ත වීති අදිනකොට ඔබට මේක හොඳටම පැහැදිලි වෙලා යනවා. ඊළඟට බලන්න චිත්තක්ෂණ 4 පටන් 9 දක්වා. බලන්න 4 පටන් 9 දක්වා 4 5 6 7 8 9. 6ක් නේද? 6ක්. එතකොට ඒ කොවටද? තෙලෙස පටන් 8 දක්වා ආයු ඇතුව අන්න ඉතුරු වෙන ගාන එක. ඒතර චිත්තක්ෂණ දැන් එකක් එක්ම ගිය අතිමහාන්තාරම්මන, දෙකක් තුනක් එක්ම ගිය මහාන්තාරම්මන, එහෙනම් 4 ඉඳලා චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා. ඒකට දැන් එකක් එක්ම ගියා නම් රූපය ආයුෂයේ චිත්තක්ෂණ තව 16ක් තියෙනවා. දෙකක් එක්ම ගියා නම් 15ක් තියෙනවා. තුනක් එක්ම ගියා නම් 15යි. එකක් එක්ම ගියා නම් 16යි, දෙකක් එක්ම ගියා නම් 15යි, 14යි. 14යි තුනක් එක්ම ගියා නම්. ඊළඟට බලන්න චිත්තක්ෂණ 4 පටන් 9 දක්වා. 4 ඉඳලා 9 දක්වා ඉක්ම ගියා නම් ඊළඟට ඉතිරි වෙන්නේ කොහමද? 13 පටන් 8 දක්වා. බලන්න 13 ඉඳලා 13 12 11 10 9 8. ඒකට අවස්ථාව එතකොට ඉතින් දැන් මෙහෙමයි. දැන් ඕකේ ඔය දැන් අතිමහාන්ත මහාන්ත කියනකොට ඕනනම් ඔයාට වෙන වෙන නම් දා ගන්නත් පුළුවන්. දැන් අපි කියමුකෝ අතිමහාන්තයක දැම්ම චිත්තක්ෂණ එකක් ආවශ්‍යක්ම කිය. මහාන්තයක දෙකක් තියෙනවනේ. ඕනනම් මහාන්ත කියලා එකක් ඉක්ම ගිය, දෙකක් ඉක්ම ගිය මහාන්ත කියලා, තුනක් ඉක්ම ගිය එකට ඕන වෙන නමක් දා ගන්නත් තිබුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟේදී චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා ඉක්ම. ඒකට 5ක් තියෙනවා. එතකොට මේ චිත්ත වේදි 5ටම ඕනනම් 6ක් තියෙනවා. 6ට ඕනනම් 6ක් දා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඒ සංචිතයක්ම දැන් අතිමහාන්තයකට අතිමහාන්ත කියන නම දැම්ම එකක් ඉක්ම. රූපාදීක් විලා. ඊළඟට දෙකක් තුනක් ඉක්ම ගියේ. ඒකට මහාන්ත කියනවා. ඊළඟට 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් ඉක්ම ගිය එකට කියනවා පරිත්ත කියලා. ඒක ඉතුරු වෙන්නේ ඒ ඉක්ම ගිය ගානට අඩු ප්‍රමාණය. ඒ වැඩිපුර ඉක්ම යන්න ඉතුරු වෙන චිත්තක්ෂණ ගාන අඩු වෙනවා. චිත්තක්ෂණ ගාන අඩු වෙනවා කියලා කියන්නේ රූපේ අරමුණු කරන්න තියෙන කාලය අඩු වෙනවනේ. රූපෙ බිඳිනවනේ. ඒ නිසා ඒතර රූපේ තියෙන ආයුෂය අඩු වෙනවා කියලා තමයි සලකන්නේ. ඒතකොට ඒක තමයි මේ කියේ 13 පටන් 8 දක්වා ආයුෂය. ඒතකොට 13ක් තියෙන්නේ කොහමද? චිත්තක්ෂණ 4ක් එක්ම ගියේ. 12ක් තියෙන්නේ මුලින් චිත්තක්ෂණ 5ක් එක්ම ගියේ. මේ ඊළඟට 11ක් තියෙන්නේ 6ක් ඉක්ම ගියේ. ඔය විදිහට ගාන හදලා ගන්න. එතකොට අන්තිමටම ගත්තට පස්සේ 9ක් ඉක්ම ගිහිල්ලා තියෙනවා. එතකොට 8යි ඉතුරුව තියෙනවා. 8යි ඉතුරුව තියෙනවා. 9යි 8යි 17යි. ඉතින් ඒකට ඒතර පරිත්ත කියලා කියනවා. පරිත්ත කියන එකට එතකොට වීති කීයක් ඇතුළත් වෙනවද? 6ක් තියෙනවානේ. එතන චක්කුද්්වාරය සම්බන්ධයෙන්, සෝතද්්වාරය සම්බන්ධයෙන්, ගානද්්වාරය, ජීවහාද්්වාරය, කායද්්වාරයෙන් සම්බන්ධ කරගත්තාට පස්සේ එතකොට 30ක් එනවානේ. 6 වරක් 5 30යි. 30ක් කියලා. එතන මහා අතිමහාන්තාරම්මන චිත්ත වීති පංචද්්වාරය සම්බන්ධයෙන් 5යි, මහාන්තාරම්මන 10යි, පරිත්තාරම්මන 30යි. මතක තියාගන්න දැම්ම මතක තියාගත්තට පස්සේ අපට පස්සට හරි ලේසි වෙනවා. චිත්තක්ෂණ 10 පටන් 15 දා ඉක්ම ගිය චිත්තක්ෂණ ඉක්ම ගිය චිත්තක්ෂණ 7 පටන් 2 දක්වා ආයු ඇති අරමුණක් චක්ෂු ආදී ద్వාරවල වැටෙනවා නම් ඒකට කියනවා අතිපරිත්ත කියලා. චිත්තක්ෂණ 10 පටන් 15 දක්වා බලන්න 10 11 12 13 14 15. ඒතරත් 6යි නේද? එහෙනම් අතිපරිත්තත් 6යි. ඒතර එහෙනම් අතිපරිත්තත්
චක්කුද්්වාරය සම්බන්ධයෙන් 6යි සෝතද්්වාරය සම්බන්ධයනුත් 6යි ගානද්්වාරය ජීවහද්්වාරය කායද්්වාරය හැම එකම 6යි. එතකොට එතනත් වෙනවා 30ක්. එතකොට ආය නැවත ආවර්ජනා කරගන්න පංචද්්වාරය සම්බන්ධයෙන් මේ අතිමහාන්ත මහන්ත පරිත්ත අතිපරිත්ත කියන මේ ටික එනවා කියලා කිව්වේ. දැන් එහෙම ගත්තට පස්සේ මෙතනදී මේ පංචද්වාරය සම්බන්ධයෙන් අතිමහාන්තාරම්මන චිත්ත වීති 5ක් තියෙන්නට ඕනේ. මහන්තාරම්මන චිත්ත වීති 10ක් තියෙන්නට ඕනේ. පරිත්තාරම්මන චිත්ත වීති 30ක් තියෙන්නට ඕනේ. අතිපරිත්තාරම්මන චිත්ත වීති 30ක් තියෙන්නට ඕනේ. මේවා තවදුරටත් ඔබට මේ අඳිනකොට හොඳට පැහැදිලිලා යාවි. මේ කියලා තින් මේ මතුද පැහැදිලි වන්නේය ධම්මාරම්මණයෙහි අතිමාන්තාදී භේද නැත. එහි ඇත්තේ විභූත අවිභූත භේදය. ඉතින් ධම්මාරම්මන කියලා කියනකොට අපි දන්නවා ඒකට ඇතුළත් වෙන්නේ ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික, නිර්වාණ, ප්‍රඥා. ඔය ටික ඇතුළත් 6යිනේ ඇතුළත් වෙන්නේ. ඒ ටික තමයි කියන්නේ ධම්මාරම්මන. රූපාරම්මන ආදී වශයෙන් බෙදලා යන නිසා. හැබැයි මනෝද්වාරික සිත්වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්නත් පුළුවන්. හැමදාම කියනවා මනෝද්වාරික සිත් සහ ධර්මාරම්මණය අතරේ වෙනසක් තියෙනවා කියලා. මනෝද්වාරික සිත්වලට ගන්න පුළුවන් අරමුණු අතර සහ ධම්මාරම්මණය අතර වෙනසක් තියෙනවා කියලා අපි හැමදාම කියනවා. තර ධම්මාරම්මණයෙහි අර විදිහට කියනවා අතිමහාන්තාදී භේද නැහැ කියනවා. එහෙම ප්‍රභේදගත වීමක් නැහැ කියනවා. එහි ඇත්තේ විභූත අවිභූත භේදයයි කියලා කියනවා. ප්‍රකට අප්‍රකට භේද. විභූත නම් අරමුණේ ප්‍රකට භාවයයි අවිභූත නම් අරමුණේ අප්‍රකට භාවයයි. මෙතකින් ෂට්ක සය සැකෙවින් දක්වන ලදී කියලා පාඩම સમાપ્ત කරනවා. ප්‍රවෘත්ති සංග්‍රහය යනු කිමි? එය කී ආකාරයකට බෙදෙන්නේද? මෙහි දැක්වෙනේ කවර ප්‍රවෘත්ති සංග්‍රහයක්? සරල දෙයක්. ප්‍රවෘත්ති සංග්‍රහය යනු කිම? සිත් පැවතී ගැනෙන ආකාර දක්වන ක්‍රමයක කොටස් දෙකකට බෙදලා යනවා. වීති මුක්ත සහ වීති සිත් කියලා දෙකකට බෙදලා යනවා. මෙහි දැක්වෙනේ කවර ක්‍රමයේද කියලා. ඒතර මේකේ තියෙන වීති සිත් පැවතී ගෙන යන ක්‍රමය. ෂට්ක සය දක්වන්නට කියලා කියනවා. වතුදාර ආරම්මන විඥාන සය හා ඕන් පිළිබඳ සිත් දක්වන්න කියලා කියනවා. වස්තු නම් චක්කු වස්තු ආදී ටික. ద్వාර නම් චක්කු ద్వාර ආදී ටික. ආරම්මන නම් රූප ආදී ටික. විඥාන නම් චක්කු විඥාන ආදී. මෙයා දක්වන්න කියලා සිත් දක්වන්න කියලා කියනවා. මම ඔක පාඩම කියනකොටත් අපිට කියලා දුන්නානේ. වීති සය කෙසේද කියලා අහනවා. ඔය කියපු ටික දැන් අපිට මෙතන විස්තර කරගෙන ආවා. චක්කු ద్వාර වීති, චක්කු විඥාන වීති දෙකේ වෙනස කියනවා. ඒතර චක්කු ద్వාර වීති කියලා කියනකොට චක්කු ద్వාරය මුල් කරගෙන පහළන සිත් 46ම ගන්න. චක්කු විඥාන වීතිය කියලා කියනකොට ඒ චක්කු විඥාන සිත මුල් කරගෙන ඒ සිත එතකොට චක්කු විඥාන වීතිය කියලා කියන්නේ ඒකයි. ඒකට පමණක් අදාළ වෙච්ච ටික. ගේ සමානකමක් තියෙනවා චක්කු ద్వාර වීති චක්කු විඥාන. ඒතර ඒක අර ඒකේ දැනගන්න චක්කු ద్వාර සෝත ద్వාර ආදී වශයෙන් විස්තර කරන්නේ. ඒකත් චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් විස්තර කරන්නේ. ඒ දෙකේ වෙනසයි දැනගන්න අවශ්‍ය කරන්නේ. විෂය ප්‍රවෘත්ති සය ඒක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙමනම් අද පාඩම නතර කරන්නයි කාලය අපට උපදෙස් දෙන්නේ. ඊළඟ දවසේ නම් අනිවාර්යයෙන්ම චිත්ත වීතියක් ඇඳෙනවා. අදත් කියව අදාඳිනවා කියලා අදත් බැරි වුණා. ඊළඟ පාඩමේ කොහොමද චිත්ත වීති තියෙනවනේ. නිසා කොහොමද ඇඳෙන හැමනම් අද පාඩම સમાપ્ત කරනවා. අර මුලින් කියපු කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන හැටියට මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණයි.